समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता साधु 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 नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से साधु 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 यस्स पुरे च पच्छा च मज्जे च नत्थि किंचनं अकिंचनं अनादानं तमहं ब्रूमि ब्राह्मणं ती साधु 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 रंग श्रीलंका रूपवाहिनी माध्यजालය स्वकीय धर्मश्रवण මාධ්‍ය ලෙස තෝරාගත්තා වූ දවසේ අනුග්‍රහක බෞද්ධ ප්‍රමුඛ සදහම් ශ්‍රවණේ ප්‍රේ කරන්නා වූ සදහැවර පින්නතුනි අංගුත්තර නිකායේ දසක නිපාතේ වාසිට්ඨ කියලා සූත්‍රයක් තිබෙනවා. විශාල ගාථා සංඛ්‍යාවක් තියෙන එකක්. එහි බමුණන් විසින් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් විසාරන ලදුව බ්‍රාහ්මණයා කියන්නේ කවුද කියලා පැහැදිලි කරන්න. එමත්නම් තව විස්තර වශයෙන් ගන්නවා ಜಾති පැහැදිලි කරන්න කරපු වර්ණයක් විවරණයක් මේක. ඒ සියල්ල පැහැදිලි කිරීම මගේ අරමුණ වෙන්නේ නැහැ. මේ හැම ගාතාවක් තුළින්ම මේ තම් අහං භූමි බ්‍රාහ්මනෝ කියන ගාතීන ඕනෑම ගාතාවක් තුළ පැයක් ධර්ම දේශනා කරන්න ධර්ම කරුණු තියෙනවා. ඒ අතරින් මමත් ප්‍රිය කරන මගේ හිතවත් සමහර අසන්නනුත් ප්‍රිය කරන ගාතාවක් තමයි මේ මූලික ධර්ම දේශනාව වශයෙන් අද හොරාගත්තේ. ඉදිරියටත් ඔබට මේ ගාථා වලින් ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබේවි. උදාහරණයක් වශයෙන් තව ගාතාවක් මම කියන්නම්. යස්ස ගතින් නජානන්ති දේවා ගන්ධබ්බ මානුසා කීනාසං අරහන්තං තං අහං බ්‍රෝමි බ්‍රාහ්මණං. තව පැයකින් පැයක් කියන්න පුළුවන් මේකිනුත්. ඒ බඳු ගාථා 20ක් 25ක් මේකේ තිබෙනවා. එතකොට අර ಜಾති සම්බන්ධයෙන් ගත් කල උන්වහන්සේ කෙටියෙන් එක එක ගස්වැල් වලට වෙනම ಜಾති තියෙනවායි කියලා. ඒ වගේම උපතින්ම එක එක සත්වෙන්ට ಜಾති තියෙනවා කියලා කතා කරලා මනුස්සයින්ට එහෙම වෙනම ಜಾතියක් තියෙනවා කියලා නෑ මනුස්ස වර්ගයට එක එක්කෙනාට. ඒක මනුස්ස ಜಾතිය කියලා තිබෙන්නේ. ඒ වගේම ඒකේ තවත් ලස්සන දෙයක් තියෙනවා. ඔබ අසල ඇතිනේ වසල සූත්‍රයේ තුල තිබෙනවා නජච්ඡා වසලෝ හෝති නජච්ඡා හෝති බ්‍රාහ්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මන. ජාතියෙන් වසලෙක් හෝ බ්‍රාහ්මණයෙක් වෙන්නේ නැහැ, කර්මයෙන් වසලෙක් හරි බ්‍රාහ්මණයෙක් වෙනවායි කියලා. මේකටත් වෙනස් දෙයක් තමයි මේකේ පෙන්වන්නේ. නජච්ඡා වසලෝ හෝති නජච්ඡා බ්‍රාහ්මනෝ හෝති නජච්ඡා හෝති අබ්‍රාහ්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති අබ්‍රාහ්මනෝ. ඒ කියන්නේ ජාතියෙන් වසලෙක් හරි බ්‍රාහ්මණයෙක් වෙන්නෙත් නැහැ, යාත්නේ කර්මයෙන් වසලෙක් හරි බ්‍රාහ්මණයෙක් හරි වෙන්නෙත් නැහැ කියලා පෙන්නනවා. අරටත් වඩා ගැඹුරුයි. එතකොට මේ බ්‍රාහ්මණ පදේ ආවේ ඇයි? ඒක හොයාගන්න වෙනවා. ඉන්දියානු සමාජ ස්ථාපිත වීමේදී ක්ෂත්‍රිය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍ර මේ විදිහ 14ක් නේ තිබුණේ. එතකොට
රජවරුන්ට ඉහළින් ඉන්න රජවරුන්ට අනුශාසනා පිළිගන්න, දානය පිළිගන්න, අනුශාසනා කරන, යාගහෝම කරන සියලුම වරප්‍රසාද තමන් වෙත හරවා ගත්තා වූ අනිත් අය තලා පෙළුවා වූ සමාජයක් තමයි මේ බ්‍රාහ්මණ සමාජය. උන් පිරිසුදුයි කියලා කියාගත්තට උභය කුල පාරිශුද්ධයි කියලා හත්වෙනි ආත්මේ නැත්තම් පරමර හතක් දක්වා මහ බඹා දැක කෙනෙක් ඉන්නවා කියලා පෙන්වෙත් නැහැ. ඒ නිසා උන් අනිත් අය රවට්ටගත්ත ක්ලේශී පුද්ගලයන් වශයෙන් තමයි බුදුන් වහන්සේ දැක්වදාරේ. ඒ කෙලෙස් සහිත බමුණන් කියාගන්නා වූ අය ඉදිරියේ බුදුරජාණන් වහන්සේ තමන් බ්‍රාහ්මණයා කියන්නේ කාටද කියන එක පිළිබඳව කරපු විස්තර තමයි මේකෙත් පවතින්නේ. ඒ අනුව එදා බ්‍රාහ්මණයෝ ගැන විවරණය කරන්න නෙමෙයි මම මේ කල්පනා කරන්නේ. ඔබත් දැන් ජච්චානේ, දැන් ඉපදිලානේ. ඉතින් ඉපතින් ඔබට මනුස්ස රූපයක්, පෙළපත් නමක්, ස්ත්‍රී පුරුෂ භාවයක් හමු වෙලා ඇති. නමුත් මේ උපතින් ජාතියෙන් වෙන්නේ නැති තවත් බ්‍රාහ්මණයෙක් වෙන්න පුළුවන් විදිහක් පෙන්වලා තිබෙනවා. අර බුදුරජාණන් වහන්සේ මේ උපන් මිනිස්සේ ඕන කෙනෙකුට බ්‍රාහ්මණයෙක් වෙන පාර තමයි පෙන්වලා තිබෙන්නේ. දැන් මේ ගාථාවේ පවතින දේවල් අපි හොයාගෙන බලමු. එතකොට පුළුවන් අපට මේ අවශ්‍ය සුසුකම් මොනවද කියලා. කොහොමද පැහැදිලි කරවදාරන්නේ? ගාථාවෙන් පැහැදිලි කළේ යස්ස පුරේච පච්චාච මජ්ජේච නත්ති කිංචනං අකිංචනං අදාදානං තං අහං බ්‍රාහ්මි බ්‍රාහ්මනෝ. කොහොමද මේක සිංහල තේරුම දීලා තියෙන්නේ? යමෙකුටයි තියෙන්නේ, නමුත් මෙතන යම් මහණෙකුට කියලා දාලා තියෙන එක තමයි අමතර. යස්ස කියන්නේ යම් මහණෙකුට නෙමෙයි. එහෙනම් යෝබෙක්කෝ කියලා යස්ස බික්කෝ කියලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔබටත් මටත් හැමෝට වළංගුයි. යමෙකුට අතීත පංචස්කන්ධ කෙරෙහිද, අනාගත පංචස්කන්ධ කෙරෙහිද, වර්තමාන පංචස්කන්ධ සංඛ්‍යාත මැද්දෙහිද තෘෂ්ණාග්‍රහ සංඛ්‍යාත කිංචනයක් හෙවත් ඇලීමක් නැද්ද? රාගාදී කිංචන හෙවත් ඇලීම් සහ අදාන හෙවත් උපාදාන රහිත ඒ තැනැත්තාට මම බ්‍රාහ්මණයායයි කියමි. එහෙනම් ඔබට බ්‍රාහ්මණයෙක් වීම සහ සුසුකම් වලදී යස් පුරේච පච්චාච මජ්ජේච නත්ති කිංචනං වෙන්න වෙනවා. අන්න ඒක අපි සාකච්ඡා කරමු. සාමාන්‍ය මේ පෙර පසු දැන් කියලා කතා කරන එක කොහොමද බෙදන්න පුළුවන්? ඊයේ පෙර, හෙට පසු, අද දැන්. පසුගිය සත වර්ෂය පෙර, මේ සත වර්ෂය දැන්, ඊළඟ සත වර්ෂය මතු. ඉස්සර ජීවිතේ පෙර, මේ ජීවිතේ මතු, අනාගත ජීවිතේ. ඒ කොහොම බැලුවත් හරියනවා. නමුත් මේ බුදුරජාණන් වහන්සේ මේක සියුම්ව බෙදනවා. අන්නේ බෙදීම ඔබ ළඟ තියෙන්නේ. මා ඉදිරිපිට තිබෙනවා හොරා යන්ත්‍රයක්, කොරලොසුවක්. මේකේ දෙය බැලුවොත් මට මම උපකල්පනයක් කරනවා. දැන් වේලාව 12යි නම් පැය කටුව 12 උඩ, මිනිත්තු කටුව 12 උඩ, තත්පර කටුවත් 12 උඩ. දැන් 11:59 තත්පර 59 වර්තමානයේද අතීතයේද? අතීතය. 12යි පසුයි තත්පර එක ඇවිදින්ද නැද්ද? ඇවිදින්නේ නැහැ. එහෙනම් තත්පර වලින් ගත් කල වර්තමානයේ 12 විතරයි තත්පරයයි. මේ හුඟක් සියුම් කරලා මම පෙන්වුවේ. ඒ ඔරලෝසුවක් වලින් පෙන්වුවේ. තථාගත බුදු පියාණන් වහන්සේ ජීවිතය තුළ මීටත් වඩා සියුම් කරලා මේක පෙන්නනවා. මෙන්න මේ සියුම් කිරීම තේරුම් ගන්න බැරුව ඔබට අකිංචනං අනාදානං වෙන්න බෑ. කිංචනං අදානං තමයි වෙන්නේ. එතකොට මේ කිසිදු කිංචනයක් පෙර සහ පසු සහ දැන් නැති වෙන තැනට එන්න වෙලා තියෙන්නේ. ඇයි? අපට පෙර සහ පසු සහ දැන් කිංචන සහිත වෙලා තියෙන නිසා. මොකද මේ කිංචන කියලා කියන්නේ? අපි හොයාගන්න බලමු. මේ සඳහා ඔබට අපි පැහැදිලි කරා වූ ධර්ම කරුණු ආශ්‍රයෙන් පැහැදිලි වෙන්න ඕන. අපි මේ ගෙවන්නේ ජීවිතය තුනක් නෙවෙයි. එහෙම අපිට ඉස්සර ජීවිතයක් බලන්න නැහැ. මතු ජීවිතයක් බලන්නත් නැහැ. මේ ජීවිතය ගෙවන්නේ. ඒකෙත් ඊයේ දවස, හෙට දවස කියලා දෙකක් අපිට අවබෝධයක් තිබුණාට එහෙම වෙනවයි කියලා අපි කවදාවත් අද මිසක් හෙට ඉඳලා නැහැ.
ඊයේ ඉඳලත් නැහැ. අපි අද නිදා ගන්නවා හැන්දෑවේ. අවදි වෙනකොට හෙට නෙවෙයි අද. ඒ කියන්නේ මේ දෙපැත්ත කියන එක කවදාවත් අපිට සිතින් හිතන්න පුළුවන් වුණාට උදා වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ ඔබේ ජීවිතයේ වර්තමාන මොහොත තථාගත බුදු පියාණන් වහන්සේ කොතරම් සියුම් තැනකට ගෙනත් තියනවාද? අනේක තේරුම් ගන්න. ඒ පැත්ත තමයි යස්ස පුරේච. අනිත් පැත්ත තමයි යස්ස පච්චාච. ඒ දෙක අතහැරවම තියෙන මොහොත තමයි මජ්ජේ. මේකත් එක්තරා මැදුම් පිළිවෙතක්. ඔය මජ්ජේ කියන වචනේ මැදුම් පිළිවෙත කියන එකේ තියෙනවානේ අත්තකල මත ආනයෝග කාන්තයක් කාමසුකල්කානයෝග කාන්තයක් මේකට අයිති නැතුව මැදුම් කියලා. මජ්ජේ සූත්‍රයේ තවත් මැදුම් පිළිවෙත් ගොඩක් පෙන්නලා තිබෙනවා. දැන් ඔබ තේරුම් ගන්න මෞකසින් බිහි ජීවිතාවසානයේ දක්වා ජීවත් වුණාට පුද්ගලයෙක් වශයෙන් ඔබ ගත කරන්නේ තත්පරේ මොහොතින් මොහොත. ඒ මොහොතේදී ඔබ කරන්නේ අරමුණක් සමග එකතු වෙලා ගත කරන එක. ඒ සඳහා ඔබ පාවිච්චි කරන්නේ ඇස කන නාසය දිව කය සිත කියන දොරවල් හයෙන් එකක්. මේ අරමුණ බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරනු ලබන්නේ තථාගත බුදු පියාණන් වහන්සේ රූපේ හෝ ශබ්දේ හෝ ගන්ධේ හෝ රසේ හෝ පහස හෝ කල්පනාව හෝ මුල් කොටගත් ක්‍රියාදාමයක් විදිහට. ඒක තුළ සිදුවෙන්නා වූ ක්‍රියාදාමයක් විදිහට. ඒ දාමයට ක්‍රියාදාමයන් කීපයක් අයිති වෙනවා. ඒ රූප අරමුණ අවශ්‍ය වෙනවා. ඒ කිසියම් ආකාරයක විඳීමක් අවශ්‍ය වෙනවා. ඒ කිසියම් ආකාරයක හැඳිනීමක් අවශ්‍ය වෙනවා. ඒ කිසියම් ආකාරයක ඇලීමක් ගැටීමක් අවශ්‍ය වෙනවා. සාමාන්‍ය පුද්ගලයාට නම් මේ විදිහට මේ කර්තව්‍ය හතර දෙනෙක් ඇවිදින් කරාවෝ කර්තව්‍ය හතර කිසිදු වෙනසක් නොකර හඳුනා ගැනීමට පස්වැන්නෙක් අවශ්‍ය වෙනවා. මේ පස් දෙනා ක්ෂණිකව එකතු වෙලා වැඩක් කරනවා. ඇහැ තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල, සිත තුල එහෙම නැත්නම් ඒවයින් උපන්නා වූ අරමුණ තුල තමයි මේ වැඩේ කරන්නේ. තථාගත බුදු පියාණන් වහන්සේ වදාළා වූ සද්ධර්මයේ තුල මේක හඳුන්වනු ලබන්නේ රූප වේදනා සංඥා සංකාර විඥානක ස්කන්ධ පංචකයාගේ ඉදීම මැරීම කියන අර්ථයෙන්. දැන් අර ඔර්ලෝසුවට ඊතිය පැත්තක් තිබුණාට හෙට පැත්තක් තිබුණාට තත්පරෙන් ඇරුණාම දෙපැත්තේ මොකක්වත් නැහැ. වර්තමාන මොහොත කියලා කියන්නේ තත්පරයයි වගේ වර්තමාන මොහොත කියන්නේ ස්කන්ධ පංචකයක් හටගෙන නැසෙන කාලය විතරයි. එතනින් එහා පැත්තට අවුරුදු ඔබේ ජීවිතයේ මුල් කාලය දක්වා පැත්ත තමයි යස්සා පුරේච. ඒ වගේම මෙතනින් මෙහා පැත්තට ඔබේ ජීවිතයේ අවසානයේ දක්වා කාලය තමයි පච්චාච. ඔබ හිතන් ඉන්නවා මේ දෙපැත්තම තියෙනවා කියලානේ. ඒ නිසා ඔබට මොනවද තියෙන්නේ? ඔබට තිබෙනවා පෙර කළ කී දෑ පිළිබඳව ඇලීම් ගැටීම් මුලාවල් පරිගන්න ඕනකම රිදවන්න ඕනකම එකට කරන්න ඕනකම ආදී කොට ඇති ගොඩක් කාරණා තියෙනවා. මෙහෙම කළා මෙහෙම නැගිටින්න දුන්නේ නැහැ මෙහෙම අත හිත දුන්නේ නැහැ මෙහෙම උදව් කළා විශේෂයෙන් බාධා කරපු පැති පිළිබඳව. ඒ වගේම ඔබට අනාගතය සම්බන්ධයෙන් කවුරු හරි බාධා කරයි කියලා හරි ඔබට යන්න ඕන මාර්ගය පිළිබඳව කිසිවෙක් මේ අනාගතය පිළිබඳව නතර වෙච්ච කෙනෙක් නැහැ පෘථග්ජන සමාජයේ. තව එහාට ගොඩක් සැලසුම් තියෙනවා. අධ්‍යාපනය, රැකියාව, නිවාස, ගෙවල් දොරවල්, යාන වාහන, ලංකාව මදිනා විදේශගත වීම ආදී කොට ඇති පච්චාච. එහෙම නෙමෙයිද බලන්න හිතෙන් අහලා. දැන් මේවත් එක්කලා මොකද්ද පවතිනවා කියලා පෙන්වන්නේ. කිංචන කියලා જાතියක් තියෙනවලු. මොනවද මේ කිංචන කියන පදේ මොකටද යොදලා තියෙන්නේ? මම එහෙම හොයාගන්නම්. අකිංචනං අනුපතන්ති දුක්ඛා. කිංචන නැත්නම් ඔහු මත දුක්පතිත වෙන්නේ නැහැ. එහෙනම් දුක්පතිත වෙන්නේ මොනවා නිසාද? කිංචන නිසා. එහෙනම් කිංචන කියන්නේ මොනවද? දුකට හේතුව තණ්හාව. තණ්හාවට නේද කිංචන කියලා තියෙන්නේ. ලෝභයට, දේශයට, මෝහයට, ඊර්ෂ්‍යාවට නේද කිංචන කියලා තියෙන්නේ. ඒවනේ දුක් ගෙනත් දෙන්නේ. දැන් ඔබට ආපු ගමන් මගේදී ඔබේ ගමනට බාධා කළා වූ, කරදර කළා වූ, හරස් කැපුවා වූ යම් යම් සිදුවීම් යම් යම් පුද්ගලයන් ඉන්න පුළුවන්.
ඔවුන් සම්බන්ධයෙන් පෘථග්ජන කෙනෙක් වශයෙන් ඔබට සමාව දෙන්න හෝ අතහැරලා දාන්න පුළුවනිද? මෙහෙම කරලා තියෙනවා නිකන් ඉන්න හොඳ නෑ. වෙලාවක් ආවොත් මේකට මොකක් හරි ප්‍රතික්‍රියාවක් දක්වන්න ඕන කියලා. ඔබ කිංචන රහිතද කිංචන සහිතද? කිංචන සහිතයිනේ. යස්ස යමෙකුට ඒ වගේම මෙතනින් එහා පැත්තට මට අපේක්ෂාවක් නැහැ. එහෙම කියලා හිතන අය ඉන්නවද? නෑ, මේ සමාජයේ මම උගත් බුද්ධිමත් ධනවත් ගායක ක්‍රීඩක නළුනිලි බොහෝ පුද්ගලයින්ගේ පැතුම් අදහස් කියවලා තියෙනවා. කිසිවෙක් තමන් ආපු ගමන් මගේ තෘප්තිමත් නැහැ. මීට වඩා කරන්න තිබුණා, මීට එහාට යන්න තිබුණයි කියලා. ඒ කියන්නේ උන්ට කිංචන තියෙනවා. එහෙම නැත්නම් උන් චෝදනා කරනවා මා සතු දක්ෂතාවල් වලින් වැඩක් ගත්තේ නැහැ සමාජය කියලා. ඒ කියන්නේ තෘප්තිමත් නැති බවනේ. අන්න ඒ විදිහට යම්කිසි පුද්ගලයෙකුට පච්චාච තවත් පච්චාච පැත්තක් තිබෙනවා. අතීතයේ පැත්තේ කරපු දේවල් සම්බන්ධයෙන් පශ්චාත්තාප වෙලා ඒවට අදාළ පුද්ගලයන් රිදවීම ඕනකම. අනාගතයේ පැත්තෙන් Tamanට වඩා ඉහළින් ඉන්න සේරම පහත් කරගෙන එතෙන්ට යන්න ඕනකම. එහෙම නැත්නම් අනාගතයේ පැත්තෙන් මේ සියල්ල මේවා කරලා මේ සම්පත් උරුම කරගෙන ඊළඟට පරලොව ගිහින් මිට වඩා සැප සම්පත් ලබාගෙන ඊළඟ තුසිත දෙවි ලෝකෙ ඉපදිලා ඊළඟට අනාගත බුදුහාමුදුරුවෝ වඩින වෙලාවට එතෙන්ට ඇවිදින් බණ අහලා මහ දන් දීලා නිවන් ලබන්න. ඔයත් ඔක්කොම පච්චාච කිංචන. ඔබ දන්නේ නැති කරුණක් තියෙනවා. ඒ තමයි ඔබේ මේ බලාපොරොත්තු තමයි සතර හදන්නේ. ඔබට කොයියම් හෝ බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ බලාපොරොත්තුව තමයි අනාගත සැලැස්ම කියන්නේ. ඉතින් එහෙම බලාපොරොත්තු නැති අය කවුද ඉන්නේ? පෘථග්ජන සමාජයේ නෑ ආස උසර බලාපොරොත්තු. එහෙනම් පෘථග්ජනයා කිංචන සහිතයි. මතක තබා ගන්න. හැබැයි තථාගතයන් වහන්සේ වදාරනවා ජේසංසෝ නත්ති කිංචනං. පීතිබක්කා භවිස්සාම දේව අසවස. කිසියම් පලිබෝධයක් කිංචනයක් නැත්නම් අපි සතුටින් ඉන්නවා. දැන් කිංචනයක් නැත්නම් සතුටින් ඉන්නවා කියන එකේ තේරුම කිංචන නේද දුක් ගෙනත් දෙන්නේ. ඒ කිංචන පදේ මං කීප පොලක අරන් පෙන්නන්නේ ඒකයි කිංචන කියන වචනට උඩ ගන්න බෑනේ ඔබට යම් දෙයක්. දුකට හේතුව තණ්හාව කෙලස් කියන අර්ථයෙන් නේද ගන්න වෙන්නේ. ඊයේ සිදුවන සිද්ධියක් ගත වී හමාරයි. ඒ පිළිබඳ අපට අදහස් දැක්වීමෙන් පක්ෂ වීම විරුද්ධ වීමෙන් කරන්න පුළුවන් මොකවත්ම නැහැ. එහෙනම් අපිට ඒක අතාරින්න නේද තියෙන්නේ. එහෙම අතෑරීමක් බුදු සමයේ තියෙනවා කියලා කල්පනා කරන්නේ නැහැ. සමහර අය හිතන්නේ අම්මා තාත්තා ඉඩකඩම් ගෙවල් අතාරින්න ඕන කියලා. කවුරු හරි කෙනෙක් පසුගිය දවසක සිදුවීමක් පිළිබඳව කතා කරනවා. ඔබට පක්ෂ නම් ඔබට ඇලීම ඇති වෙයි, පක්ෂ නම් ගැටීම ඇති වෙයි. මේ දෙකෙන්ම වැඩක් නැහැ. ගත වෙච්ච දෙයක් ආපහු හදන්න බෑනේ. එහෙනම් ඒ පිළිබඳව කතා කරන එක හරි වචනයක් පාවිච්චි කරන එක හරි මොකද්ද? අපරාධයක් නේ. කාලය කාදෙමින්ලා. අතීත ස්කන්ධ අස්සා පුරේච. ඒවා එන වෙලාවට සිතට එන වෙලාවට ඒවත් සමග කිංචන තියෙන්න බෑ. ඒක හදන්න ඕන දෙයක් සිතේ. ඔබ ළඟ එහෙම නෙවෙයි. ඔබ ළඟ ඊයේ යම්කිසි පුද්ගලයෙක් සමග ගැටුමක් කමනාපයක් ඇති කරගත්තා නම් අද ඔහු මුණ ගැසෙන විට විවෘත හදවතින් hina වෙලා කතා කරන්න බෑ. අහක බලාන ඇස් දෙක පියාන යන්නේ. ඇයි? අරවා තියෙන නිසා. අන්නේ තියෙනවා කියන්නේ මොනවද? ගස් ගල් වගේ දෙයක්ද? මෙන්න මේ චිත්තාභ්‍යන්තරයට මෙසේ තැබීම සිත කෙලසීම කියන වචනේ බුදුන් වහන්සේ වදාරන්නේ. එතකොට මෙබඳු සංඛ්‍යාවන් ඔබේ හිතේ වැඩි වෙනවා නම් ඒක එක්තරා අවභාවිතයක්. අවභාවිතය කියන්නේ වැරදි විදිහට භාවිතා කිරීම තුළ තමයි එහෙම ඉතුරු වෙන්නේ.
තථාගතයන් වහන්සේ හඳුන්වනු ලබන්නේ ඒක ඇලෙන හෝ ගැටෙන සංඛ්‍යාව ඉහළ යාම කියලා. සංඛ්‍යාත්මක වශයෙන් ගත් කලේ 50ක් වුණොත් 100ක් වුණොත් 10ක් වුණොත් ඒ සංඛ්‍යාවටම සමානව දුක්වලටපත් වෙන්න සිද්ධ වෙනවා. දැන් මේක මම නම් දකින්නේ පුදුම ජීවිත විග්‍රහයක් විදිහට. අපි මේ බුදුන් වහන්සේ වදාළ ආකාරයට සිරුර ජීවිතය සිත පිළිබඳ දකින්නේ නැතිව අපිට වෙන ආකාරයට පරිහරණය කරන්න යාම තුළ අපි විසින් දුක් අගාධයකටපත් වෙනවා. දැන් අපි හදාගත්ත මේ දුකට හේතු නිසා අපිට දුක නැමැති තර්ජනය එනවා. එතකොට ඔබ කිංචන නිසා වද විඳින්නෙක්. දැන් බුදුරජාණන් වහන්සේගේ වචනේ පවතින අකිංචන වෙන්න ඕන. අන්න බුද්ධ ධර්මයේ ඕන වෙන්නේ කිංචන වලින්දී අකිංචනටපත් වෙන්න. භාවනාව ඕන වෙන්නේ කිංචන වලින්දී අකිංචනටපත් වෙන්න. එහෙම අවධානයක්වත් ඔබේ යොමු වෙලා නැහැ නේද තව? අපි තවත් ටිකක් මේක හොයාගන්න බලමු. කොහොමද මෙහෙම වෙන්නේ? මෙහෙම වීම සඳහා ලෝකේ පවතිනා වූ සිදුවීම් ටිකක් තමන්ට රුචි අරුචි පරිදි පෙළගස්වනවා කියලා බුදුන් වහන්සේ වදාරනවා. මොනවාද ලෝකේ පවතින්නේ? සදාතනික වශයෙන්ම ලාභ අලාභ සැප දුක් නිന്ദා ප්‍රසංසා යසායස කියලා සිද්ධාමයක් සිදු වෙනවා. උගතාට නෝගතාට ධනවතාට දේශිකයාට විදේශිකයාට කියලා හැම වෙනසක් නැහැ. ඒ අවස්ථාවල ඔවුන් ඕන කෙනෙක් මේ කියන කම්පණයන්ට මැදි වෙනවා. නමුත් මේවා සම්බන්ධයෙන් අපි අපට අදාළ අගය කිරීමක් තියෙනවා. අන්න ඒක තමයි මේ අර පුරේ පැත්ත. ඉස්සර පැත්තේ කරපු අඩුපාඩුව වැරැද්ද. මෙවන් කිසියම් ආකාරයක ආස්වාදයක් ගෙනත් දුන්නා නම් අපි ඒක නැවතත් ඕන කියලා ඇලුනා. මෙසෙන් කිසියම් ආකාරයක කරදරයක් වුණා නම් මේක මට එපා කියලා ප්‍රතික්ෂේප කළා. ඇලීමත් ප්‍රතික්ෂේප කිරීමත් දෙකම ඇලීම. මෙන්න මේ ප්‍රතික්ෂේපයේදී ඇලීමේදී ඒවා පිළිබඳව ඇලීම ගැටීම තමයි මමත්වෙන් ගැනීම කියලා කියන්නේ. එමනම් ගමන් මගේදී ඔබ මේ ආකාරයට මේ ධර්මතා පිළිබඳව දෙපැත්තක අගයක් දාන තියෙනවානේ. දෙපැත්තක අදයක් යොදාගත්තාම අදත් මේ දේවල් සිදු වෙනකොට ප්‍රිය දේවල් අහිමිවීමේ දුක, අප්‍රිය දේවල් පැමිණීමේ දුක කියන දෙකම ඔබට විඳවන්න වෙනවා. ඒ සිදුවීම් නිසාද? සිදුවීම් නිසා නම් පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති කියලා ගාථා පදයක් තියෙන්න බෑ. ලෝක ධර්මතා ඔබට තර්ජනය කරන විට සිත කම්පා නොවී ඉන්න පුළුවන් කියලා බුදුන් වහන්සේ වදාරනවා. නමුත් ලෝක ධර්ම ඔබට තර්ජනය කරන විට ඔබ කම්පා වෙනවා කියන එකේ තේරුම එහෙනම් ලෝක ධර්ම සිදු වෙනවා. ඔබ ඒවා බාර ගන්නවා. අන්නේ බාර ගැනීම පුරුදු කරගත්ත නිසා බාර ගැනීමෙන් තමයි බුදුසුන් වහන්සේ වදාරන්නේ කිංචන හේවත් බාර ගන්නා හැදෙනවයි කියලා වදාරන්නේ. මතක තබා ගන්න ඕන කාරණාව. බාර ගන්නා කියලා ඔබ කතා කරන්නේ කය වුණාට බුදුරජාණන් වහන්සේ වදාරන්නේ බාර ගන්නා කියලා ඒ බාර ගැනීමමයි. ඒ බාර ගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම යටත් වෙන්නේ ලෝභයට, මෝහයට සහ ද්වේෂයට, මෝහයට. ලෝභයට, මෝහයට ඇලීම මුලාව කියනවා, ද්වේෂයට, මෝහයට ගැටීම මුලාව කියනවා. මේ සියල්ල අද නෙමේ පුරේ පෙර කාරණා. අතීත කර්මයක විපාකයයි මේකයි කියන්න වගේ ඔබේ මේ අවුල් ටික සේරම මෙතනට ගෙන අතීත ක්‍රියාකාරකම් තුළ රැස් කරගත්තා වූ ඇලීමේ ගැටීමේ ප්‍රතිඵලයයි. එහෙනම් ඔබට අත්තිකින්චනම් පුරේච. ඒ වගේම ජීවිතේ අහසක් උසට අනාගත අපේක්ෂා බලාපොරොත්තු වෙනවා. මේ පැත්තත් අත්තිකින්චනම්.
දැන් මේ බලාපොරොත්තු ඉටු නොවීම බිඳ වැටීම කියන මේ අපේක්ෂා බංගත්වය ඕන කෙනෙකුට සිදු වෙනවා. මම එහෙම දේවල් හිතුවේ නැහැ කියලා ඉතින් ඊට පස්සේ අඳන්න පුළුවන්. තථාගතයන් වහන්සේ මේ අවුලෙන් නිදහස් වීම සඳහා දේශනා කළා නැද්ද ක්‍රමෝපායක්? අකිංචනං අනාදානං. කිංචන නැද්ද? උපාදාන කොටක ආදානය කියන්නේ තදින් ගැනීම, තදානයක් නැද්ද? එයාටයි බ්‍රාහ්මණයා කියලා කියන්නේ. අන්න අපි වෙනස් වෙන්න ඕන දේ. අපිට මේ ලෝකේ පවතින තත්ත්වයන් එක්කලා ඇති වෙන කම්පනයන්ගෙන් වැළකීම සඳහා නොගැටීම සඳහා ඇඳුම් මාර කිරීම හෝ රටවල් මාර කිරීම හෝ රැකියාව මාර කිරීම හෝ නිවාස මාර කිරීම වැනි ඉස්සරහට කොට්ටේ මාරු කිරීමේ පිළිවෙමක් තථාගතයන් වහන්සේ අනුගමනය කරන්නේ, අනුමත කරන්නේ නැහැ, පිළිගන්නේ නැහැ. උන්වහන්සේ ඉස්සරහට කොට්ටු මාර කරන්නෙක් නෙවෙයි. රෝග නිදානය සහ රෝගයට නිදානයට පිළියම් කරන්නෙක්. අන්න ඔබට පුළුවන් එහෙමනම් මේක වැටහෙනවා නම් මේ පිළිබඳ හොඳ උදාහරණයක් තියෙනවා. ඔබට මේක ගලපා ගන්න. ඇහෙන් කනෙන් නාසයෙන් සිතට ගැටෙන විට කොහෙද තිබිලාද මොනවද එන්නේ? ඒ දැන්ද අතීතයේද කියලා බලන්න. සංයුත්ත නිකාය තුළ පවතින කිරුක්කෝපණම් සූත්‍රය තුළ මේකවත් සඳහන් කරලා තිබෙන්නේ. ගසක් අවුරුදු 15ක් 20ක් වැඩි තරුණ ගසක් වෙනවා. කිරි සහිත ගසක්. කිසිවෙක් ඒ පිළිබඳ දන්නේ නැහැ, තුවාල කරලා නැහැ. ඒ නිසා එළියට පෙනෙන්නේ නැහැ. කෙටේරියක් අරන් ගින් මේකේ හය පොලකට කෙටුවොත් හය පොලෙන්ම ගහ ඇතුලේ තියෙන කිරි එනවා, තියෙන කල්ම එනවා. දැන් මේ කිරිගහේ උපමාව කිරිගහක් ගැන නෙවෙයි කතා කරන්නේ. ඔබ ගසයි. ඇසකනාසයේ දිවකය හය පොලයි. ඒවට හම් වෙන්නා රූපේ, ශබ්දේ, ගන්ධ, රසයේ කෙටේරි පාරයි. මේවා ආශ්‍රයෙන් ඔබ හදාගත්තා වූ ඇල්න ගැටෙන ස්වභාවය තුළ කම්පනයේ හිත ඇතුලේ තිබිලා ඉන්නේ ගහේ තියෙන කිරි. ඔබ දුක් විඳින්නේ ඔබ හදාගත්ත දේවල් නිසා බව තේරෙනවද? මෙන්න මේ අතීතය හිස් කරන්න ඕන. අතීතය හිස් කරන්න කියන්නේ මතකේ නැති කරනවා කියන එක නෙවෙයි. මේවා සමග පටවන ලද බරක් තියෙනවා. මතක තබා ගන්න. මේවට ඔබ විසින් එකතු කරන ලද අගයක් තියෙනවා. ලෝභාගය, දේශාගය, මෝහාගය හෙවත් මමත්වෙන් ගැනීමේ අගය. දැන් බුදුන් වහන්සේ වදාරනවා බාරාවේ පංචස්කන්ධා. බාර නික්කේපණං සුඛං. බර බහා තැබීමෙන් සැනසීම හම්බ වෙන්නේ. අර වර්තමාන මොහොත අනාගතයේ හිස් කරන සහ අතීතයේ හිස් කරන සහ අනාගතයට නොතබන තැනක් බවට පත් කරන්න පුළුවන් නම් අන්න ඒ මාර්ගය මෙලොවපන් මිනිසෙක් විසින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කොට හඳුනාගත යුතුයි, අනුගමනය කළ යුතුයි. ඒක වෙනම ප්‍රතිපදාවක්. හැම දෙනා වෙනුවෙන්ම යෝජිත ආර්ය ප්‍රතිපදාව කියලා කියන්නේ ඒකටයි. මේක හොඳට අවබෝධයක් තිබෙන්න ඕන. බාහිර සාධකය අර කෙටේරි පාර කියන එකෙන් පෙන්වන්නේ ලාභය, අලාභය, සැප දුක් නින්දා ප්‍රශංසා අටලෝ දහමට කාරණයක් මේ දොරවල් හයින්කට ගැටෙන එක. ඒකට අදාළ අගය එකතු කිරීම තුළ තමයි ඔබට කම්පනයේ ඇඳීම දෙඩීම වැළපීම ආදී දුක් ගෙනත් දෙන්නේ. දැන් ඔබ මේ හිතේ මේක හදන් ඉන්නවා නම් ලෝකෙ සිදුවන අටලෝ දහම හමුවේදී කවදාවත් ඔබට නොසලී ඉන්න හම්බ වෙන්නේ නැහැ. සැලෙන්න වෙනවා, අඬ නොදරන්න වැළපෙන්න වෙනවා. නමුත් තව තැනක වෙන්නනවා මෙහෙම. අතීතං න අනුසෝචಂತಿ. අතීතේ මතක් වෙන විට ශෝකයට පත්වන්නේ නැහැ. න පජප්පන්ති නාගතා. මෙතනින් එහා පැත්තේ අනාගතය පිළිබඳ අසීමිත වූ බලාපොරොත්තුත් නැහැ. පච්චුප්පන්නේට යාපෙන්ති, පච්චුප්පන්නේන යාපෙන්ති. වර්තමාන මොහොතේ උපදින ස්කන්ධ පංචකය යැපෙනවා කියන්නේ මම මගේ ආත්ම කොට ගන්න නැතුව ස්කන්ධ පංචකයක් වශයෙන් දැකලා හමාර කරනවා. අන්න එතෙන්ට එන්න ඕන මේ ගාථාවේ සඳහන් පරිදි. යම්කිසි පුද්ගලයෙකුට පෙරද පසුද
දැන්ද? කිසිදු කිංචනයක් නැද්ද? ඒ කිංචනයක් සහ උපාදානයක් නැති පුද්ගලයාට මම බ්‍රාහ්මණයායයි කියමි. මට ඔබට මේ සමාජයේ මේ බ්‍රාහ්මණයෙක් වෙන්න පුළුවන්නේ. තථාගතයන් වහන්සේ වදාළ ධර්ම න්‍යාය තේරුම් අරගෙන අපට අනුගමනීය ප්‍රතිපදාවක යන්න වෙනවා. අන්ධයා පාර පෙන්වන්න කෙනෙක් නැත්වම කෑරේ පාරේ කැලේ දෙකේම මාරුවෙන් මාරුවට යනවා වගේ කවුරු හරි මොනවා හරි කිව්වට මොනවා හරි කරලා හරියන්නේ නැහැ. මේ පැවැත්ම ගැඹුරින් හදාරන්න ඕන. එතකොට තථාගතයන් වහන්සේ තේරුම් අරන් තිබෙනවා මේ මොහොත අතීතෙන් ඒමක් වර්තමානයේ හැඳිනීමක් සහ අනාගතයට තැවීමක් යනා වූ තුන් ක්‍රියාවලියක් සිදු වෙනවායි කියලා. අනේ අනාගතයට තබන ටික තමයි ආපහු හෙට වෙනකොට අතීතේ බවට පත් වෙලා ඔබට කරදර කරන්නේ. මේක ධර්මානුකූල වචන වලින් ගත්තොත් මොකද්ද මේ වෙන්නේ? මේකට කියනවා බොහොම ප්‍රසිද්ධ හොඳ වචනයක්. ඒ හැඟීම් ලාභය අලාභය සැප දුක නිന്ദා ප්‍රශංසා යසායස ඕනෑම දෙයක්. ඒක තමයි මේවට පෙන්වන්නේ. ඒවා සමග ඇලීමක් හෝ ගැටීමක් ඇති කර ගැනීමට මඤ්ඤමානෝ කියනවා. මමත්වෙන් ගැනීම. ඔය ඇලීමෙන් හෝ ගැටීමෙන් ගත්තොත් ඒක මොකද වෙන්නේ? අනාගත සසරක් හදන්න අවශ්‍ය හේතු වතින් යුක්ත වෙනවා බද්දෝ මාරස්ස. දැන් අනාගතයක් ඒ හින්දා තියෙනවා. සංසාරයේ පිළිබඳ අනාගත බලාපොරොත්තු තියෙන කෙනාට ඒ බලාපොරොත්තු හරියයි බලාපොරොත්තු පැත්තට යන්න පුළුවන් වෙයි. පුන්නසේනිය කියලා කතාවක් ළමින්ට උගන්වනවා. මේ දෙන්න ගවයෙක් සහ එළුවෙක් වශයෙන් ශික්ෂා වෘතරැක්කයි කියලා පෙන්වන්නේ. තථාගතයන් වහන්සේ වදාරලා තියෙන එහෙනම් එයා අනාගතේට ගවයෙක් වෙයි එළුවෙක් වෙයි. මොකද පුරුදු කරගත්තානේ. එහෙනම් හොරෙක්, තක්කඩියෙක්, බොරුකාරයෙක්, මත්දිලපණු ලෝලියෙක්, කපටියෙක් බවට හුරු කරගත්තොත් වෙයි ඉස්සරහට. බුදුවරයෙක් වෙන්නේ කොහොමද? අර එකක්වත් කරලා නෙමෙයි. බුදුවරයෙක් කියන්නේ සම්මා සම්බුද්ධ නෙමෙයි මම කතා කරන්නේ. අවබෝධයටපත් කෙනෙක්. ඒක පච්චේක බුද්ධ හරි අරහන්ත බුද්ධ හරි. ඒ හොරෙක්, තක්කඩියෙක්, බොරුකාරයෙක්, වංචාකාරයෙක් වෙලා බැරි යනවා. ඒ සියල්ල බහා තබන්න ඕනේ වල්නේ. අන්න මේ තථාගතයන් වහන්සේ මේ සඳහා එලි කළා වූ ධර්ම න්‍යාය එකපාරක් කියලා හිතන්න එපා. විවිධ ධර්ම න්‍යායන් වලින් මේ සඳහා උන්වහන්සේ පාර පෙන්නලා තිබෙනවා. ඔබට අවශ්‍ය එක ධර්ම න්‍යායක් තේරුම් අරගෙන එතෙන් යන්න. න්‍යායන් 7ක් 8ක් 10ක් ප්‍රසිද්ධ වශයෙන් ත්‍රිපිටකය තුළ හමු වෙනවා. මේ ඔක්කොම පාඩම් වෙලා තියෙන්න පුළුවන් ලියන්න විභාගෙට ආරෙ මෙහි. අනුගමනය කරනකොට එකක් අනුගමනය කරනකොට අනිත් 8මත් අනුගමනය කරනවා. එකක් අනුගමනය කළා අනිකට යන්න ඕන කියලා පෙන්වන්නේ නැහැ. එහෙනම් මේකෙන් පෙන්වන්නේ බුදුවරු හැම නොවන තාක්කල් අපි මේ සිද්ධීන් සම්බන්ධ ලෝකෙත් එක්කලා ඇලීම් ගැටීම් ඇති වෙලා කිංචන හේවත් ලෝභ දේශ මොහ වශයෙන් අරගෙන චිත්තාභ්‍යන්තරයට හේතු ඉපද තබා ගන්නා වූ සිත කෙලෙසා ගන්නා වූ මාර්ගයක යමින් ඉන්නා බවයි පෘථග්ජන පුද්ගලයා. ඔහු විසින් දුක හදා ගනිමින් ඉන්නා බවයි. එහෙනම් ඔහු දුක සහ හේතු තබන්නේ. ඔහු දුක්ඛගාමිනී ප්‍රතිපදාවේ ඉන්න කෙනෙක්. නමුත් තථාගතයන් වහන්සේ සමාජයට යෝජනා කළන්නේ නැති වුණු තැන සහ මාර්ගය යන්න කියලා. අන්නේ අනුගමනීය ප්‍රතිපදාවට පක්ෂ වෙනවා අනුගමනය කරනවා කියන එක තමයි බෞද්ධයෙක් වෙනවා තෙරුවන් සරණ යනවා කියන එකේ තේරුම. ඇත්ත තේරුම. වර්තමානයේ ඉතින් පරපරෙන්ම උපැන්න සහතිකේ බෞද්ධ කැලේ නිසා සහ මව්පියන් බෞද්ධ නිසා බෞද්ධ වෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේලා කටේ කිරිසුන් දෙන්න ඉස්සලා කියවන නිසා තෙරුවන් සරණ යන්නත් පුළුවන්. දැන් හරිද? නෑ. ඒක වාචිකයි.
මේක ප්‍රායෝගික වීම දක්වා ඔබ එන්න ඕන. එතකොට මේ අකිංචනං අනාදානං වීම සඳහා තමයි තථාගතයන් වහන්සේ ඔබට මාර්ගයක් පෙන්වලා තිබෙන්නේ. හොඳයි කිංචනං ආදානං වෙන්නේ කොහමද? ඒක නොකරන ඉන්න ඕනනේ. ආදානං කියන්නේ දැඩිව ගැනීමනේ. ජීවිතේට එකයිද අවුරුද්දකට එකයිද මාසෙකට එකයිද? නෑ. එතකොට අපිට ගන්න වෙනවා අරමුණු වශයෙන් බෙදලා. ඇසේ කනේ නාසයේ දිවේ කය අරමුණු වශයෙන් අපිට බෙදලා ගන්න වෙනවා. අරමුණක් තුළ තමයි මේ කිංචනය සහ ආදානය සිද්ධ වෙන්නේ. අන්න ඒ ක්‍රියාදාමයේ තථාගතයන් වහන්සේ සම්බුදු ධර්මයේ තුළ පමාද විහාරී කියන වචනයකින් වරදින පාරක් කියන අර්ථයෙන් පෙන්ලා තිබෙනවා. එනම් පමාද විහාරී තුළ තමයි කිංචන ඇති වෙන්නේ. ඒ නිසාම උන්වහන්සේ සැනසෙන්නට කැමති පුද්ගලයාට නිවලා සැනසලා ජීවත් වෙන්න පුද්ගලයාට මේ මාවත අපමාද විහාරී පැත්තට හරවන්න කියලා අනුශාසනා කරනවා. අන්නේ කරුණ තේරුම් ගන්න ඕන. තේරුම් ගත්තම තේරුම් ගත්තෙන් පටන් ඔබට ආපහු යන කෙනෙක් බවට පත් වෙන්න සිද්ධ වෙනවා. ගිල ගන්නා වෙනුවට වමාරණ. මේ ආහාර ගිල ගන්නා නෙමෙයි චිත්තාභ්‍යන්තරයට ක්ලේශ ධර්මයන් ගිල ගන්නා වෙනුවට උපන් කුසල් දුරු කරන නූපන්නා කුසල් නූපදන කෙනෙක් බවට පත් වෙන්න වෙනවා. මේක අවුරුද්දට සැරයක් කරන එකක් නෙමෙයි මේ මොහොතේම කරන දෙයක්. එතකොට එහෙනම් බුදු සමයේ මේකට වෙන්නන්නේ කෙලෙස් නැසනවා කියලා. කොහොමද මේ චිත්ත අභ්‍යන්තර ගත වීම වළක්වා මින් මුදවා ගනු ලබන්නේ? අන්න ඒක කොහොමද වෙන්නේ කියලා තේරුම් ගන්න ඕන. ඔබට මේ අරමුණත් සමග ගැලීම ගැටීම තුළ චිත්ත අභ්‍යන්තරය අපිරිසුදු වෙන ආකාරය තේරෙනවා නම් ඒක නොකළොත් තමයි මේක වෙන්නේ. අර අතීතං අනාගත වර්තමාන කියන කාරණා කතා කරන්නේ අතීත ස්කන්ධ වර්තමාන ස්කන්ධ අනාගත ස්කන්ධ කියලා නේද? ඒක ස්කන්ධ පංචකයක් තුල. කරමින් හිටිය අතීතෙන් එනවා වර්තමානයේ රැවටෙනවා අනාගතයට තබනවා. ඒ කිංචන සහ අදාන පුද්ගලයාගේ චරිතය. ධර්ම ශ්‍රවණය කර කරුණු වටහා ගැනීමේදී ඔබට මේ මොහොත අතීතයේ හිස් කරන අනාගතයට නොතබෙන තැනක් බවට පත් කරන්න පුළුවනි. ඔය අතීතයෙන් එන වර්තමානයේ රැවටෙන අනාගතයට තබන එක මම ඔය කියන වචන වලට වඩා ත්‍රිපිටකයේ ලස්සනට පෙන්නනවා සංස්කාරයන් නිස්සකාත්ම වශයෙන් ගැනීම කියලා. එහෙනම් මේ පාරේ ගිහින් අපට අකිංචනං අනාදානං බ්‍රාහ්මණ වෙන්න බෑනේ. ඔබට මේ දේශනා සවන් දෙන්න ලැබුණා නම් 50ක් 60ක් 100ක් මොකක්ද ඔබට වැටහුණු දේ? අගට එනකොට හැම ධර්ම පෙළක් තුන තථාගත බුදු පියාණන් වහන්සේ නිරවශේෂ නිරෝධයෙන් නම් වූ දුකින් මිදෙන පාරක් පෙන්ලා තියෙනවා කියලා තේරුණාද? ආරම්භ වෙනකොට හැම ධර්ම පෙළකම ඔබ දුකටපත් වෙන හැටි පෙන්ලා තියෙනවා තේරුණාද? ඔබේ ජීවිතයේ දෙපැත්ත විවරණය කිරීම ඇරුණාම මොනවද බණ කියලා තියෙන්නේ? ඔබ හිතන් හිටිය හර ජාතක කතාවක් චරිත කතාවක් කතන්දරයක් කළා සාදු කියලා ගෙදර යන්නට මා දකින්නේ මේ ධර්මයේ තුල ඔබේ ජීවිතය පිළිබඳ ගැඹුරු විවරණයක්. ඒ ගැඹුරු විවරණය ඔබට වටහා ගන්න පුළුවන් නම් ඔබට ඊට පස්සේ අපෝ මේ වද වේදනාව විඳින්න මොකටද මට නිදහස් තැනකට යන්න පුළුවන්. දැන් ඒ සඳහා සද්ධා විරිස සාධිවාදී පඤ්ඤා කියලා වෙනත් පැත්තක් වඩන්න තියෙනවා. නිකන් බෑ කම්මැලිකමට බෑ. එමත් නැත්නම් ඒ ප්‍රතිපදාවට නමක් තියෙනවා පටිසෝතගාමී කියලා. ඒ ප්‍රතිපදාවට නමක් තියෙනවා අපමාද විහාරය කියලා. ඕනෑ කෙනෙකුට මේක වෙන්න පුළුවන් තේරුම් ගන්න පුළුවන් කෙනෙකුට. දැන් අර අතීතයේ පිළිබඳ පවතිනා වූ කිංචන සියල්ල ගත වුණ දේවල් නේ ආවට ආපහු ඒකට ප්‍රතික්‍රියා දැක්වට වැඩක් වෙන්නේ අතහැරලා දාන්න පුළුවන්. අනාගතේ ආර්ථික විද්‍යාව අනාගතේ ජීවිත අනාගතේ නෙමෙයි මම කතා කරන්නේ හිතින් හදාගන්න ප්‍රාර්ථනීය අනාගතේ. ඒ පිළිබඳ බලාපොරොත්තු ධර්මයේ හමු වෙනකොට අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් තියෙන්නේ. වර්තමානයේ හෙන් කනින් නාසෙන් දිවෙන් කයින් කොහෙන් හරි උපදී ලාභයට ලෝභයට ඇලීමට ගැලීමට නොයා මධ්‍යස්තව හමාර කරන්න පුළුවන් නම් දුක් සහිතව නිමාවටපත් වෙනවා. මේ චිත්තයට හැකියාවක් තිබෙනවා
ඇලී දුකටපත් වී අවසන් කරන්නට සහ නොඇලී දුකටපත් නොවී අවසන් කරන්නට. නමුත් ඇලී දුකටපත් වී අවසන් කරන්නට යාම තුළ නොඇලී දුකටපත් නොවී අවසන් කරන පුරුද්ද අතෑරෙනවා අපෙන්. එතකොට පමාද විහාරී වෙනවා. ඔබ හිතට යෝජනා කරලා පුරුදු කරගෙන තියෙන්නේම මමත්ව මූලික කරගත්තා වූ කිංචන ආදාන ක්‍රියාවලිය. දැන් ඔබ හිතට යෝජනා කරන්න මේ පාරේ ගිහිල්ලා නම් දුකින් මිදෙන්න හම් වෙන්නේ නැහැ, දුක තමයිපත් වෙන්න වෙන්නේ. එහෙනම් මේ බුදුන් වහන්සේ වදාළ අනිත් පාර මම මගේ ජීවිතය තුළ පිපාසයේ බඩගින්න නිවාස මේ කාරණා සපුරා ගන්න ගමන් ඊට අමතර ක්‍රියාමාර්ගයක් වශයෙන් වැදගත් ක්‍රියාමාර්ගයක් වශයෙන් එදිනදා ජීවිතේ අනුගමනය කරනවායි කියලා. දැන් එවිට ඔබට මේ කරුණ තේරෙනවා නම් එහෙනම් එතකොට සම්මා වායාමයක නිරත වෙන්න පුළුවන්. ව්‍යායාමයක නෙමෙයි වායාමයක. ඒක තියන්නේ කොහොමද? ඒක වර්තමාන මොහොත වසා ගන්න අතීතයේ ඇවිදින්. ඒවට ඉඩ දෙන්නේ නැතුව අතහරින්න වෙනවා. උපන්න කුසල් දුරු කිරීම කළ જાති ඔක්කොමත් ඉවර කරන්න පුළුවන්. වාංගුලිමාලට එහෙම මිනි 1000ක් මරලා හරි උපන්න කුසල් දුරු කරන්න පුළුවන් උනේ ධර්මයේ පැත්තට හැරුණ නිසානේ. ඒ වගේම ඔබට ඇලෙමින් ගැටෙමින් අනාගතයක් හදන්න ඕනෙත් නැහැ. අදාන උපාදාන කියන අදාන කියන වචනේ අදාන නැති වෙන්න වෙනවා. එතකොට අපි නොසිතූ තැනක් විවර වෙනවා. අපිට සිතින් හිතා ගන්න බැරි, සිතට අහුනේ නැති. එතකොට ඔබ සෙව් සැප නේද කියලා තේරෙවි. එදාට ඔබ තේරුම් ගනීවි බුදුරජාණන් වහන්සේ ධර්මයේ කිව්වේ මේකට නේද කියලා. ඔබ දැනට ජාතක කතාවකට, චරිත කතාවකට හොඳ දෙයට බණපොතට ධර්මයේ කියයි. නමුත් මිනිසා සතුව සැනසෙල්ලේ ජීවත් වෙන්න පුළුවන් සංසුන් සුවයක් ගෙනත් දෙන තැනක් උරුමයි. මිනිසාට ඒ මතු කරගත හැකි. අනිත් අයට බෑ ඒක. සතා සතුන්ට අදහස් උදාහත් වෙනට ඒක ප්‍රකාශ කරන්න බෑ. වලිගෙන් සහ කන් දෙකෙන් ඇරුණාම. දියුණු මොලයක් නැහැ තේරුම් අරන් අනුගමනය කරන්න. මේ සත්ත්ව පරිණාමයේදී මිනිසාට ලැබී තිබෙනා වූ කරුණ තමයි ඔහු විසින් හදාගන්නා වූ අනාගතය ඔහුට හදාගන්න හැටි තේරුම් අරගෙන වැරදි පැත්තට හදාගන්නත් පුළුවන්, නිවැරදි පැත්තට හදාගන්නත් පුළුවන්. ඒ නිසා මෙතනදී බුදුන් වහන්සේ පැහැදිලි කර වදාරනවා මිනිසා මෙහෙවනු ලබන්නේ ඔහුගේ අතපය විසින් නොව ඔහුගේ ලෝභය, ද්වේෂය, මෝහය විසින් කියලා. අන්න කෙලෙස් සහිත ස්වභාවයේ හැටි. ඒව තමයි මේ අවුල් ඇති කරන්නේ. ඔබට මේ ලෝභය, ද්වේෂය, මෝහය විසින් මෙහෙවන්නේ නැති බවට පත් වෙන්න පුළුවන්ද? නිදහසේ සිටින්න. අර අකිංචනං අදානං කියන්නේ ඒක තමයි. එහෙනම් තේරුම් ගත්තයින් පසු ඔබ නොසන්සුන් කරන්නා ඔබේ චිත්තාභ්‍යන්තරයේ තියෙන කාරණා ටික ටික ඉවත් කරන්න පුළුවන්. උපන්න කුසල් දුරු කිරීම. දැන් මේ බ්‍රාහ්මණ වංශයේ සෝවාන් වලින් පටන් ගන්නවා. රහත් වෙනකොට බ්‍රාහ්මණ වංශය සම්පූර්ණ වෙනවා. තථාගතයන් වහන්සේ මේ නික්ලේශී උතුමාට බ්‍රාහ්මණයා කියලා වචනේ පාවිච්චි කරලා තිබෙන්නේ. තථාගතයන් වහන්සේ වදාළ සද්ධර්මයේ නිර්වෘල් නම් නිවැරදි නම් එහෙම එක උතුමෙක්වත් නැති වෙන්න බෑ මේ ලෝකේ. වැරදි පාරකින් නම් ඇති වෙන්නේ නැහැ. පොතේ ධර්මයේ තුනට අනුගමනය කරන්නේ නැත්නම් ඇති වෙන්නේ නැහැ. එහෙනම් මිනිස් සමාජය සුවඳවත් කරන මිනිසුන්ගෙන් පිරි රටක් හදන්නට තථාගතයන් වහන්සේ මිනිසුන්ගේ මේ දුක් ගෙනත් දෙන්නා වූ කිංචන නමැති දෝෂය සිතින් ඉවත් කරන්න කියන යෝජනාවක් සමාජයට කරනවා. යසංතෝ නත්ති කිංචන අකිංචනං අනාදානං අකිංචනං අනුපතන්ති දුක්ඛ මේ පදේ හැමතැනම තියෙනවා. අදාළ කරුණ තේරුම් අරගෙන අනුගමනයේ ප්‍රතිපදාවට යන්නට ඔබට ධර්ම ශ්‍රවණය තුළ කරුණු පැහැදිලි කරගන්නට අවබෝධ කරගන්නට ලැබේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ඔබේ ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. සාදු සාදු සාදු. අද මෙම ධර්මානුශාසනාව රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනිය තුළ විකාශනය කරන්නට කෑගල්ල පුස්සැල්ල විලගල පාර අංක GA අංක G422 දරණ ලිපිනෙහි පදිංචි අපි නොදන්නා වූ
අපි නොදැන නමුත් අපි පිළිබඳ දන්න අපේම දායකාවක් දායකත්වයේ දරා තිබෙනවා. ඒ ජේ.ජී. ගයනි සංගීතා ධර්මප්‍රිය මහත්මිය මහත්මා සහ සොරතල් දරුවන් දෙදෙනා විසින් ප්‍රාර්ථනීය අභව ප්‍රාර්ථන ප්‍රන්ට යෙදුනා වූ ජේ.ජී. හේමපාල ආදරණීය පියාණන් ගෞරවයෙන් සිහිපත් කරන අතර කලාව මෙහෙවරට පරලෝකීය ගමනේදී ඥාතීන්ගේ උදව්ව පින වශයෙන් බලාපොරොත්තු වෙනවා නම් ධර්ම දානයක් කොට ධර්ම දානයේ පුණ්‍ය පින අනුමෝදන් කිරීම. රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නා වූ ආදරණීය මෑණියන් සහෝදරයා අක්කා සහ ආදරණීය දියණිය ආදී හැමට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම. ධර්මදේශනාව සඳහා මූලදායකත්වය දරා ධර්මදේශනා කරවා ගැනීමෙන් ධර්ම දානයෙන් ධර්ම ශ්‍රවණයෙන් ජනිත කරගත් ආවානිසංසයන් මත පිහිටා පරලෝසෙපත්වන්ට යෙදුනා වූ ඔබේ පියාණන් ඇතුළු පරලෝසෙපත් ඥාති වර්ගය ගෞරවයෙන් සිහිපත් කොට යමෙක් පින් බලාපොරොත්තු වෙසිටනම් ඒ හැමදෙනා පින් අනුමෝදන් කරගනිත්වා කියාද ඒ පිනින් ජීවිතයේ කෙටි කාලීන දුකින් මිදී මතු ලබන්නා වූ ජීවිතයක මිනිසත් බව ලබා උදාදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනය ලැබ ත්‍රිලක්ෂණය වැනි දහම් කරුණක ගැඹුර අවබෝධ කර ගැනීම තුළින් නිවන සැනසෙන මං පෙත්වර කරගන්නට ලැබේවා කියාද ප්‍රාර්ථනා කරන්න. ඔබ ප්‍රාර්ථනා කළ පරිදි රෝහල්ගරු ප්‍රතිකාර ලබන්නා වූ මේ මෑණියන් සහෝදරයා අක්කා ආදරණීය දියණිය ආදී කොට හැම කිසියම් ආකාරයක අසාධ්‍ය නොවන රෝගී තත්ත්වයක පවතී නම් ඊතා ඉක්මන් සුවය ලැබ සතුටින් නිවසට එන්නට අවශ්‍ය සිත සාන්ති ආශිර්වාදය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරන්න. ඔබටත් සවන් දුන් හැම දෙනාටමත් මේ අවබෝධය සිතේ පවතිනා වූ පීඩාවන් දුරු කර ගැනීම සහ සඳහාත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවය සහ චිරජීවනය පිණිසත් අනාගත බලාපොරොත්තු සඵල කර ගැනීම පිණිසත් සද්ධර්ම අවබෝධයට අවශ්‍ය මූලික පියවර තැබීම පිණිසත් කල්යාණ මිත්‍ර සේවනය පිණිසත් හේතු වේවා. ත්‍රිලක්ෂණය වැනි දහම් කරුණක ගැඹුර දැක ගන්නට ලැබ අනුගමනීය ප්‍රතිපදාවත් තුළින් ඔබටත් ගෞතම ශාසනය තුළ නිවන සැනසෙන ජීවිතයක හිමිකම ලබන්නට මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මයේ හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. සාදු සාදු සාදු. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.